ඔයාලා සියලු දෙනාම ඉතා ආදරයෙන් පිළිගන්නවා අදත් සුදර්ශනී සොයින් අකාඩමි YouTube channel එකට. ඔන්න අද මම ඔයාලට ගෙනාවා බොහෝ දෙනෙක් මගෙන් ඉල්ලුවා කුඩා දියණියන්ගේ ගවුම් මසා ගන්න ආකාරය කියලා දෙන්න කියලා. ඉතින් මෙන්න මේ ගවුම් මසා ගැනීමේදී අපි කුඩා දරුවන්ගේ බ්ලොක් එක සාදා ගන්න ආකාරය මුලින්ම අපි ඉගෙන ගත යුතු වෙනවා. ඒ සඳහා මම අවුරුදු 2ක් 8ක් අතර සහ අවුරුදු 8න් ඉහළ අවුරුදු 16 දක්වා ළමයින්ට කොහොමද මෙන්න මේ බ්ලොක් එක හදාගන්නේ කියලා පියවර දෙකකින් මම මේ බ්ලොක් ක්‍රමය ඔයාලට කියලා දෙනවා. ඉතින් අද මගේ ලෙසන් එක වෙන්නේ අවුරුදු 2ක් 8ක් අතර දියණියන් සඳහා කොහොමද බ්ලොක් එක සාදාගන්නේ, වැඩිහිටි බ්ලොක් එකක් තුල වෙනස්කම් කුඩා දරුවෙකුගේ වෙනස් වෙලා තියෙන මොන ආකාරයෙන්ද කියලා ඔයාලට පැහැදිලි කරලා දෙන්න. ඉතින් මෙන්න මේ බ්ලොක් ක්‍රමය තුලින් ඔයාලට මේ ගවුම් මසා ගන්නෙද්දී වැඩිහිටියන්ගේ වගේම විවිධ මෝස්තර අපිට කරගන්න පහසු වෙනවා. ඉතින් අද මේ ලෙසන් එක තුල ඔයාලට බ්ලොක් එක ඉගෙන ගන්නවා වගේම ඔයාලට පුළුවන් ලයිනින් යොදාගත්තු සරල ගවුම් මෝස්තරයක් කොහොමද මසා ගන්න කියලා ඔයාලට මම අද ලෙසන් එක තුල කියලා දෙනවා. ඉතින් මෙන්න මේ මෙෂර්මන්ට්ස් ටික තමයි අද මෙන්න මේ බ්ලොක් එක සාදා ගැනීමට අපි ගත යුතුව තියෙන්නේ. ඉතින් මම ඔයාලට පෙන්නන්නම් මෙන්න මේ ආකාරයේ මෙෂර්මන්ට්ස් ටිකක් තමයි අපි ගත යුතු වෙන්නේ. එතකොට මෙන්න මේ මෙෂර්මන්ට්ස් නිවැරදිව කොහොමද අපි කුඩා දියණියකගේ ඇඟ තුලින් ගන්න කියලා ඔයාලට මම අද පියවරෙන් පියවරට කියලා දෙනවා. ඉතින් අපි බලමු මෙන්න මේ මෙෂර්මන්ට්ස් කොහොමද අපි නිවැරදිව ගන්න කියලා. මුලින්ම මම පපුව වටේ මෙෂර්මන්ට් එක තමයි මෙෂර් කරන්නේ. මේ ආකාරයට මගේ ඇඟිල්ලක වාසිය තබා ගැනීමෙන් තමයි මම පපුව වටේ මෙෂර්මන්ට් එක ගන්නෙ. එතකොට හුඟක් ඉර කරන්නේත් නැතුව මෙන්න මේ ආකාරයට මම මෙෂර්මන්ට් එක ගන්නවා. මට 21 ප්‍රමාණයක් ඇවිල්ලා තියෙනවා. ඊළඟට මම ඉන වටේ මෙෂර්මන්ට් එක ගන්නවා. ඉන වටය මනිද්දී මේ ආකාරයට ඉන වටේ මම ටේප් එක රඳවගමින් ඒ වගේ මගේ ඇඟිල්ලක වාසියත් මම ඇතුලේ තබා ගනිමින් මගේ අත නැවෙන තැන එතන ඉඳන් තමයි මම මගේ ඉන ලෙවල් එක ගන්නෙ. අන්න එතන ඉඳන් මම ඉන මනිනවා. මට ඉන ඇවිල්ලා තියෙනවා 19ක ප්‍රමාණය. ඊළඟට මම උකුල වටය ගන්නවා. උකුල වටයත් මෙන්න මේ ආකාරයට අපි මෙෂර් කරනවා. මේකත් අපිට පෑන්ට්ස් මහද්දි සහ මේ බේසික් බ්ලොක් එක හදද්දී අපිට අවශ්‍ය වෙනවා. ඒකත් මම ඇඟිල්ලක වාසිය තබා ගනිමින් ගන්නවා. මට 24ක ප්‍රමාණය ඇවිල්ලා තියෙනවා. ඊළඟට උරහිස පළල ගනිද්දී මෙන්න මේ ආකාරයට මගේ කන පෙත්ත කෙලින් පහළට ඇවිල්ලා උරහිස දිගේ යවහම මගේ ඇඟිල්ල පහළට නැවෙන තැන පොයින්ට් එක තමයි මම ෂෝල්ඩර් එක ගන්නෙ. එතන ඉඳන් ඒ වගේම අනෙක් පැත්තෙත් මගේ ඇඟිල්ල මේ විදිහට පහළට නැවෙන තැන දක්වා මම උරහිස මෙෂර් කරනවා. මෙන්න මේ ආකාරයේ උරහිස පිටුපසින් තමයි අපි මෙෂර් කරන්නේ. ඔන්න ඔය ආකාරයට තියාගනිමින් ටේප් එක මම උරහිස මනිනවා. මට උරහිස ඇවිල්ලා තියෙනවා 8.5ක ප්‍රමාණය. ඊළඟට මට ගන්න තියෙන්නේ උරහිස සිට පපුවට උස මෙෂර්මන්ට් එක. එතකොට උරහිසට පපුවට ගනිද්දිත් මං කම් පෙත්ත කෙලින් පහළට අරගෙන මගේ උරහිස දිගේ ඉහළට එනකොට මේ පොයින්ට්ස් දෙක එකට සෙට් වෙන තැන තමයි මම ටේප් එක තියන්නේ. එතනට මම කියන හයි පොයින්ට් ෂෝල්ඩර් කියලා. එතන ඉඳන් මම පපුවට මම මෙෂර් කරනවා 5 ප්‍රමාණය ඇවිල්ලා තියෙනවා. ඒ ආකාරයෙන්ම ටේප් එක එහෙමම තියාගන්නමින් මම උරහිසිට ඉනට උස ගන්නවා. මගේ අත නැමෙන තැන 9 කියලා මම ගන්නවා. ඊළඟට මම ගන්නෙ මගේ ගවුමේ උස මෙෂර්මන්ට් එක. එතකොට මම දණහිස දක්වා තමයි මෙෂර් කරන්නේ. 23ක ප්‍රමාණයක් ඇවිල්ලා තියෙනවා. ඊළඟට කිහිලි කටවටය ගන්නවා. එතනත් මම මගේ ඇඟිල්ලක වාසිය තබා ගනිමින් තමයි මම කිහිලි කටවටය මෙෂර් කරන්නේ. මේ ආකාරයට හුඟක්ම හිරත් නැතුව ඇඟිල්ලක ප්‍රමාණය වාසිය තියාගෙනම මම මෙෂර් කරනවා. 10ක ප්‍රමාණය ඇවිල්ලා තියෙනවා. ඊළඟට මම කර වටය මෙෂර්මන්ට් එක ගන්නවා. ඒකත් මම 9 කියලා ඇවිල්ලා තියෙනවා. එතකොට ඩාට් අතර පරතරය මට ගන්න තියෙනවා. මේක මම බස් පොයින්ට් දෙක අතර තියෙන දුර 4ක් කියලා අරගෙන තියෙනවා. ඊළඟට මම අත දිග ගනිද්දී ෂෝල්ඩර් එක නැවෙන තැන අත මුදුනට මම එතන සිට අතේ උස මනිනවා. 4ක ප්‍රමාණයක අතක් තමයි මම මුලින්ම ගන්නෙ මෙෂර් කරලා. අන්න ඒ වටේ ප්‍රමාණය මම අත වටය මැන ගන්නවා. මෙන්න මේ ආකාරයට.
ඇඟිල්ලක වාසිය තබා ගනිමින් තමයි අත වටයත් මනින්නේ. ඊළඟට දිග අතක් අපි දානවා නම් මෙන්න මේ ආකාරයට අත තියා ගන්න අවශ්‍යයි. කුඩා ප්‍රමාණයක් පහළට නැවෙන ආකාරයට ඔන්න ඔය විදිහට තියා ගනිමින් අපි අත දිග මැන ගන්නවා. එතකොට අත වටේ වණෙද්දී අපි අත වටේ අත දිගටම මනගත්තොත් අපිට අත දාගන්න අපහසු වෙනවා. එතකොට මම කරන්නේ මේ ඇඟිලි ටික මේ විදිහට ගුලි කරලා අත මිටි මොළවල ඔන්න ඔය ආකාරයට අතේ ඇඟිලි දිග හැරමින් අපි අත වටය මෙෂර් කරනවා. ඉතින් මම හිතනවා ඔයාලා සියලු දෙනාටම හොඳින් අවබෝධ වෙන්න ඇති මෙන්න මේ මෙෂර්මන්ට්ස් කොහොමද මේ කුඩා දියණියක් තුළින් ගන්නෙ කියලා. එතකොට මේ හැම විටම ඔයාලා මතක තියාගන්න අපි අමතර මැහුම් වාසියක් මේකට එකතු කරගන්නේ නැහැ. මෙයාට ඇඳුම ලූස් එකට අවශ්‍යයි කියලා මම වැඩිපුර ප්‍රමාණයක් තියාගන්නමින් මෙෂර් කරන්නෙත් නැහැ. එයාගේ ඇඟේ ප්‍රමාණයට ඇඟිල්ලක වාසිය තබා ගනිමින් තමයි මේ මෙෂර්මන්ට්ස් ගන්නෙ. ඒක හොඳින් මතක තියාගන්න. දැන් මගේ ක්‍රමවේදය ඔයාලා හැමෝම ෆලෝ කරන අය ඉන්නවා නම් ඔයාලට තේරෙනවා මෙන්න මේ ක්‍රමය තුළින් අපි මෙෂර්මන්ට්ස් ගත්තම අපිට කවදාකවත් අපේ ඇඳුම වැරදෙන්නේ නැහැ කියලා. ඒ නිසා මේක හොඳින් අධ්‍යයනය කරන්න. මේ මෙෂර්මන්ට්ස් ගන්න ආකාරය පියවරෙන් පියවරට හොඳින් අධ්‍යයනය කිරීමෙන් ඔයාලට නිවැරදි ඇඳුමක් ලිහලිය හදන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මේ ඇඳුම කිරීම තුළින් ඔයාලට නිවැරදි ෆිටෝන් එකක් ගන්න පුළුවන් වෙනවා. ඉතින් මෙන්න මේ මෙෂර්මන්ට්ස් ටික තුලින් අපි කොහොමද නිවැරදිව බ්ලොක් එක සාදාගන්නේ කියලා සහ අපි ඒ තුලින් සරල ගවුම් මෝස්තරයක් අද මම ඔයාලට කියලා දෙනවා. ඉතින් මෙන්න මේ ගවුම් මෝස්තරයත් කොහොමද නිවැරදිව රෙද් දෙක අපා ගන්නමින් මසා ගන්න කියලා අපි බලමු. මෙන්න මේ ආකාරයට අවුරුදු 2ත් 8ත් අතර කුඩා දරුවන්ගේ මේ ගවුම සඳහා මූලික පතරම සාදා ගන්න විට මෙන්න මේ මෙෂර්මන්ට්ස් ටික තමයි අපි ගත යුතුව තියෙන්නේ. ඔයාලට පැහැදිලිව පේනවා මෙතන පපුව වටේ කියන මෙෂර්මන්ට් එක තියෙනවා. එතකොට පපුව වටේ ඇවිල්ලා තියෙනවා 21ක්. එතකොට මේ 21 හතරෙන් බෙදුවාම අපි මෙන්න මේ ගවුමේ පිටුපස පළුව තමයි අපි ගවුමේ හදන්නේ. එතකොට පිටුපස පළුවේ අපි කොටස් දෙකකින් එක කොටසකට තමයි හදන්නේ. එතකොට ඉදිරිපස පළුව සාදන විට ඉදිරිපස අපි කොටස් දෙකකට බෙදාගෙන ඒකෙත් අපි එක කොටසකට තමයි බ්ලොක් එක හදන්නේ. එතකොට අපි සම්පූර්ණ ශරීරය අපි වට ප්‍රමාණය 4ට බෙදුවදී 4න් එක කොටසකට තමයි මේ පිටුපස පළුව හදන්නේ. එතකොට මේ 21 4න් බෙදුවහම 5යි කාලක් ඇවිල්ලා තියෙනවා. එතකොට මේ 5යි කාල කියන මේ පපුව වටය 4 බෙදලෙන අගය මම මේ කොටුවේ පළල විදිහට ගන්නවා. ඊළඟට මෙන්න මේ කොටුවේ මම දිග විදියට ගන්නවා මගේ ගවුමේ දණහිස දක්වා තියෙන උස. ඒ කියන්නේ උරහිස සිට ගවුම උස කියන මෙෂර්මන්ට් එක 23ක් ඇවිල්ලා තියෙනවා. මෙන්න මේ අගය මෙන්න මේ රේඛාව මම high point shoulder line එක කියලා කියනවා. ඒ කියන්නේ මගේ උරහිස මුදුන රේඛාව. එතන ඉඳලා මම පහළට තමයි මගේ උරහිස සිට දණහිස දක්වා තියෙන අපේ ගවුම උස කියන මෙෂර්මන්ට් එක ගන්න. එතකොට මෙතන මුදුන තියලා මම 23ක් පහළට මැනගෙන යනවා. මෙතනට තමයි 23 ඇවිල්ලා තියෙන්නේ. ඊළඟට ඒ ආකාරයට අපි සාදාගත්තු කොටුව ඇතුළත තමයි අනෙත් කොටස් ටික අපි හදාන්නේ. ඊළඟට මම ගන්නවා උරහිස පළල කියන මෙෂර්මන්ට් එක. එතකොට උරහිස පළල ඇවිල්ලා තියෙනවා 4යි කාලක්. උරහිස පළල 8මාරයි 8මාර දෙකට බෙදුවාම 4යි කාලක් ඇවිල්ලා තියෙනවා. 4යි කාල මම මේ ආකාරයට ලකුණු කරනවා. මෙතන තමයි මගේ සෙන්ටර් බෑක් ලයින් එක. එතකොට සෙන්ටර් බෑක් එකේ ඉඳන් ඉදිරියට තමයි 4යි කාල ලකුණු කරන්නේ. ඊළඟට මෙන්න මේ high point shoulder line එකේ ඉඳන් පහළට මම මගේ ආම් හෝල් එක දෙකට බෙදලා එන 5 කියන අගේ ලකුණු කරනවා. කිහිරි කට වටය 10ක් ඇවිල්ලා තියෙනවා. ඒක දෙකට බෙදුවාම අඟල් 5ක් මම මෙන්න මේ ආකාරයට 5ක් ලකුණු කරනවා. ඒ අනුව උරහිස පළ ලකුණු කරගත් තැන සිට අපි අන්ඩර් ආම් ලයින් එක මේ ආකාරයට කොටුව ඇඳ ගන්නවා. එතකොට කොටුව ඇතුළත මම ආම් හෝල් එක දෙකට බෙදලා එන අඟල් 5. ආම් හෝල් එක 10යි දෙකට බෙදුවාම 5. මම ටේප් එකට ගන්නවා මේ ආකාරයට අරගෙන මම මෙතන සිට මේ ඉරදිගේ පහළට ලකුණු කරනවා. එතකොට මේ කොටුව ඇතුළත තමයි මම ආම් හෝල් එක ඇඳ ගන්නෙ. එතකොට මේ ආම් හෝල් එකේ ඇඳ ගන්න කලින් මම මේ ෂෝල්ඩර් ස්ලෝප් එක
දෙන්න අවශ්‍යයි. වැඩිහිටි අයගේ අපි අඟල් 1.5ක ප්‍රමාණයක් තමයි ගත්තේ. නමුත් කුඩා අයගේ මම අඟල් 3 කාලක වගේ ප්‍රමාණයක් ගන්නවා. ඉතින් මේ ගොඩාම කුඩා ළමයෙකුගේ අපි හිතමු අවුරුදු 2ක වගේ සිහින්ම කුඩාම ශරීරයක් තියෙනවා. අපිට අඟල් භාගයක වගේ ස්ලෝප් එකක් දුන්නත් ඇති. නමුත් අපි සාමාන්‍ය මම මේ ෆ්‍රොක් එක කරන්නේ අවුරුදු 5ක වගේ ප්‍රමාණයේ වයස ළමයෙක්. එතකොට මට මේකට අඟල් 3 කාලක්ම ෂෝල්ඩර් ස්ලෝප් එක දෙනවා. ඊළඟට කර පළල ලකුණු කරන්න අවශ්‍යයි. කර වටේ ඇවිල්ලා තියෙනවා 9.5. එතකොට 9.5 මම 4ෙන් බෙදලා ඒකෙන් අඟල් භාගයක් අඩු කරාම 2.8න් එකක් ඇවිල්ලා තියෙනවා. මෙන්න මේ 2.8න් එකට මම කර පළල ලකුණු කරනවා. ඒ වගේම කර ගැඹුර මම ලකුණු කරනවා අඟල් 3 කාලක ප්‍රමාණය. ඒ අනුව මම කර පළල ලකුණු කරගත්ත තැන ඉඳන් කර ගැඹුර ලකුණු කරන තැන දක්වා මෙන්න මේ ආකාරයට අපි හැඩය පිටුපස කරය ඇඳ ගන්නවා. ඊළඟට මට ෂෝල්ඩර් එක ඇඳ ගන්න අවශ්‍යයි. ෂෝල්ඩර් ස්ලෝප් එක ලකුණු කර තැන දක්වා මම මේ ආකාරයට ෂෝල්ඩර් ලයින් එක ඇඳ ගන්නවා. ඊළඟට අපි මෙන්න මේ ප්‍රධාන රේඛා ටික ඇඳ ගන්න අවශ්‍යයි. පපුව රේඛාව, ඉර රේඛාව සහ උකුල රේඛාව. මෙන්න මේ රේඛා ටික අපි වැඩිහිටි අයගෙත් ඇඳා ඒ වගේම මේ කුඩා ඇඳුම් වලදීස් පවා අපි මේ ලයින්ස් ටික ඇඳ ගන්න අවශ්‍යයි. ඒ විට තමයි අපේ බ්ලොක් එක සම්පූර්ණ වෙන්නේ. එතකොට මේ පපුව දක්වා මම මෙෂර් කරලා අරගෙන තියෙනවා. උරහිස සිට පපුවට උස high point shoulder to bust කියන මෙෂර්මන්ට් එක 5.5යි. උරහිස සිට ඉනට high point shoulder to waist කියන මෙෂර්මන්ට් එක 9.5. එතකොට මම මෙතන high point shoulder line එක මේක තමයි. මම high point shoulder line එකේ සිට 5.5 පහළට ලකුණු කරනවා. 5.5යි. එතකොට waist එකට 9.5ක් ලකුණු කරලා තියෙනවා. ඒ අනුව මම පපුව රේඛාව සහ ඉන රේඛාව ඇඳ ගන්නවා. එතකොට ඉනේ සිට හිප් එක දක්වා උස මම අඟල් 5ක් කියලා අර ගන්නවා. එතකොට මේ වගේ අවුරුදු 2ත් 8ත් අය අපේ දරුවන්ට අඟල් 5ක වගේ ප්‍රමාණයක් තමයි අපි හිප් එක දක්වා උස කියලා ගන්න. ඊළඟට මේක තුල මට ඩාට් එකක් ඇඳ ගන්න අවශ්‍යයි. එතකොට ඩාට් එක අපි ඩාට් අතර පරතරය කියන මෙෂර්මන්ට් එක අඟල් 4ක් ඇවිල්ලා තියෙනවා. 4 2ට බෙදුවාම අඟල් 2ක් ඇවිල්ලා තියෙනවා. එතකොට මම අඟල් 2ට මෙන්න මේ ආකාරයේ පපුව රේඛාවේ මැද රේඛාව ඇඳ ගන්නවා. ඒ වගේම ඉන රේඛාවෙත් අඟල් 2ක් මම ලකුණු කරනවා. ඊට පස්සේ මම බස්ට් එකේ ඉඳන් පහළට මේ රේඛාව දික් කර ගන්නවා. ඊළඟට මම මේ පිටුපස පළුව තමයි හදන්නේ. එතකොට පිටුපස පළුවේ ඔයාලට මතකයි මම වැඩිහිටි කෙනෙකුගේ අඟලක් ඉහළට එසෙව්වා. මේ කුඩා අයගේ මම අඟල් භාගයක් ඉහළට ඔසවනවා. ඒ වගේම මෙන්න මේ ඉනේ සිට පහළට මම ඩාට් එකේ උස අරගෙන තියෙනවා අඟල් 3.5ක ප්‍රමාණය. ඒ වගේම මම වැඩිහිටි කෙනෙකුගේ අඟලක ඩාට් එකක් තමයි දැම්මේ. මේ වගේ කුඩා ගවුමක් සඳහා අපි අඟල් භාගයක ඩාට් එකක් තමයි දාන්නේ. මොකද ලොකු ඩාට්ස් වලට යන්න අවශ්‍ය නැහැ. මේක සෙහින් නැඟක්. ඒ වගේම අපේ බස්ට් එකක් නැහැ මේ ළමයින්ගේ. ඉන සහ පපුව අතර ලොකු ස්පේස් එකක් නැහැ. එතකොට අපි මේ දාන ඩාට් එකේ ප්‍රමාණය අපි අඟල් භාගයක ප්‍රමාණයක් තමයි ගන්න. එතකොට අපිට ඉන පපුවත් අතර ලොකු ඩිෆරන්ස් එකක් තියෙන වැඩිහිටි කෙනෙකුගේ තමයි අපි අඟලක ප්‍රමාණයට ගන්නෙ. ඊළඟට මෙයාගේ ඉන ඇවිල්ලා තියෙනවා weight circumference එක 19ක් ඇවිල්ලා තියෙනවා. 19 4ට බෙදුවාම 4යි 4න් 3ක් ඇවිල්ලා තියෙනවා. එතකොට මම 4යි 4න් 3ට අඟල් භාගයත් එකතු කරාම 5යි කාලක් ඇවිල්ලා තියෙනවා. එතකොට මම 5යි කාලට මේ රේඛාවේ ඉන ලකුණු කරනවා. ඔයාලට පේනවද මගේ පපුව රේඛාවෙම තමයි මගේ ඉන ලකුණු කරාමත් ඇවිල්ලා තියෙන්නේ. ඒ නිසා මට මෙතන හැඩයක් දෙන්න අවශ්‍ය නැහැ. සමහර වෙලාවට කුඩා ප්‍රමාණයක් වගේ ඇතුළට එන්න පුළුවන් වෙනත් අයගේ මෙෂර්මන්ට්ස් බලද්දී. නමුත් මෙයාගේ ගොඩාක් කුඩා දරුවන්ගේ පපුව ඉන කියන ප්‍රමාණය ලොකු ඩිෆරන්ස් එකක් එන්නේ එකම ගානකට වගේ තමයි ගොඩක් වෙලාවට එන්නේ. ඒ විදිහට අපි දැන් ඉන ලකුණු කරගත්තා. ඊළඟට මට ලකුණු කරන්න තියෙන්නේ හිප් එක. එතකොට හිප් එක මම මැනගෙන තියෙනවා 24ක් කියලා ඇවිල්ලා තියෙනවා හිප් සර්කම්ෆරන්ස් එක. 4ෙන් බෙදුවාම අඟල් 6ක් ඇවිල්ලා තියෙනවා. එතකොට මම හිප් ලයින් එක දිගේ මේ විදියට අඟල් 6ක් ලකුණු කරනවා. ඉන රේඛාවේ සිට කුඩා කර්ව් ෂේප් එකක් දීලා මම මෙන්න මේ ලයින් එක පහළ මගේ හෙම් ලයින් එක දක්වා දික් කර ගන්න. එතකොට පිටිපස්ස පළුව තුල අපිට හදා ගන්න අවශ්‍ය වෙන්නේ මෙන්න මේ මෙෂර්මන්ට්ස් ටික තමයි. එතකොට මේක තමයි බේසික් බ්ලොක් එකේ
අපි පිටුපස පළුව වන්නේ. අපි දැන් ඉදිරිපස පළුව, ඒ කියන්නේ අපේ ෆ්‍රන්ට් එකත් අපි හදාගමු. අපි ෆ්‍රන්ට් එක හදාද්දී ඔයාලට පේනවා මම මෙන්න මේ වගේ කොටුවක් හදාගෙන තිනවා. මේ කොටුවට පළලක් අවශ්‍යයි. ඒ වගේම මේ කොටුවට දිගක් අවශ්‍ය වෙනවා. ඒ වගේ මම දිග විදිහට ගන්නවා මගේ මෙන්න මේ ගවුමේ height එක කියන 23ක් කියන measurement එක. 23කට කොටුවේ උස ගන්නවා. ඒ වගේම කොටුවේ පළල මම ගන්නවා පපුව වටය 4න් බෙදලා එන 5යි කාල කියන measurement එක. ඒක මම පහලටම ඒ කොටුව දික් කරගෙන ඇඳ ගන්නවා. ඊළඟට මට අවශ්‍යයි උරහිස පළල ලකුණු කරගන්න. උරහිස පළල 8මාරක් ඇවිල්ලා තියෙනවා. උරහිස පළල 8මාරක් ඇවිල්ලා තියෙනවා. මේක දෙකට බෙදුවාම 4යි කාලක් ඇවිල්ලා තියෙනවා. එතකොට මේක තමයි මගේ center front line එක. ඒ කියන්නේ ඉදිරි හරි මැද කියන measurement එක. එතකොට මම මේකේ 4යි කාලක් center front එකේ ඉඳන් ඉදිරියට ලකුණු කරනවා. එතන තමයි මගේ උරහිස පළල කියන measurement එක එන්නේ. ඒ වගේම මම arm hole එක ඇඳ ගන්න අවශ්‍යයි. arm hole එක මෙන්න මේ shoulder high point shoulder line එක තමයි මේ තියෙන්නේ. high point shoulder line එකේ කෙළවර ඉඳන් මම පහලට මගේ arm hole එක දෙකට බෙදුවහම එන 5 කියන measurement එක මම ලකුණු කරනවා. පිහිරි කට වටය 10යි දෙකට බෙදුවහම අඟල් 5ක් ඇවිල්ලා තියෙනවා. ඒ අනුව මම මේ රේඛාව පහලට දික් කරගනිමින් underarm line එකත් ওই විදිහට ඇඳ ගන්නවා. එතකොට මේක ඇතුළත තමයි අපි arm hole එක අඳින්නේ. අපි ඉදිරිපස පළුවේ අපි මෙන්න මේ වගේ කුඩා ප්‍රමාණයක් ඇතුළට හරවන්න අවශ්‍යයි. ඔයාලට මතකයි මම කිව්වා වැඩිහිටියන්ගේ බේසික් බ්ලොක් එක හදන විට අපි මුලින්ම ෂෝල්ඩර් ස්ලෝප් එකක් ඇඳ ගන්න අවශ්‍යයි. ෂෝල්ඩර් ස්ලෝප් එක පිටුපසත් අපි අඟල් 3 කාලයි ඉදිරිපසත් අපි අඟල් 3 කාලක් පහත් කර ගන්නවා. ඊළඟට මම කර පළල ලකුණු කර ගන්න අවශ්‍යයි. කර පළල 2යි 8න් එකක් මෙෂර් කරාම ඇවිල්ලා තියෙනවා. කර පළල 9මාරයි 4න් බෙදලා එන ගාණින් අඟල් කාලක් අඩු කරාම අපි වැඩිහිටියගේ අඟල් භාගයයි අඩු කරේ කුඩායගේ අඟල් කාලක් අඩු කරනවා. එතකොට මට 2යි 8න් එකක් ඇවිල්ලා තියෙනවා. මම මෙතන 2යි 8න් එකක් ලකුණු කරනවා. ඒ වගේම කර ගැඹුර අවශ්‍යයි ඉදිරිපස. කර ගැඹුර මම අරන් තිනවා කර වටය කියන 9මාර 4ට බෙදලා 2යි 8න් 3. 2යි 8න් 3 කර පළල ලකුණු කරගෙන තියෙනවා. එතකොට ඒ අනුවම මේ කර වටය ඇඳ ගන්නවා. කර ඇඳගත්තු තැන ඉඳලා ෂෝල්ඩර් ස්ලෝප් එක ලකුණු කරපු අඟල් 3 කාල දක්වාමම රේඛාව දික් කර ගන්න. එතකොට මේක තමයි මගේ ෂෝල්ඩර් එක වෙන්නේ. එතකොට මෙන්න මේ ෂෝල්ඩර් එක ෂෝල්ඩර් ස්ලෝප් එක ලකුණු කරගත්ත තැන සිට මම මේ underarm line එක කොටස් දෙකකට බෙදා ගන්නවා. මෙතන 2යි කාලක් ඇවිල්ලා තියෙනවා. මම එතන හරිය මැද මෙහෙම දෙකට බෙදලා මෙතන හරිය මැද ඉඳන් මම අඟල් භාගයක් ඇතුළට ලකුණු කරනවා. ඒ හරහා මම රේඛාවක් ඇඳ ගන්නවා. කිරිදි කට වටය 10ක් ඇවිල්ලා තිනවා. 10 දෙකට බෙදුවම අඟල් 5ක් මම ටේප් එකට අරගෙන මේ ආකාර ෂෝල්ඩර් ස්ලෝප් එක ලකුණු කරගත්ත තැන ඉඳන් මෙන්න මේ රේඛාව දිගේ මම අඟල් 5ක් ඔය ආකාරයට කර්ව් ෂේප් එකක තියලා මම ආම් හෝල් එක ඇඳ ගන්නවා. ඔයාලට පේනවා හරියටම මේ ලයින් එකට ඇවිල්ලා තියෙනවා. එතකොට මේ ආකාරයේ හැඩයකට තමයි අපි ආම් හෝල් එක ඇඳ ගන්නේ. ඊළඟට අපිට පපුව රේඛාව, ඉන රේඛාව, උකුල රේඛාව ඇඳ ගන්න අවශ්‍යයි. හයි පොයින්ට් ෂෝල්ඩර් ලයින් එකේ ඉඳන් පපුවට උස අපි මෙෂර් කරලා අරන් තියෙනවා. උරහිස සිට පපුවට උස මෙෂර්මන්ට් එක 5 මාරයි. උරහිස සිට ඉනට උස 9 මාරයි. එතකොට හයි පොයින්ට් ෂෝල්ඩර් ලයින් එකේ ඉඳන් උරහිස මුදුන රේඛාවේ ඉඳන් 5 මාරක් පපුව රේඛාව 9 මාරක් ඉන රේඛාවත් ඇඳ ගන්නවා. එතකොට ඉනේ සිට අඟල් 5ක් 15න් උකුල රේඛාව ඇඳ ගන්නවා. ඒ වගේම ඩාට් එකක් ඇඳ ගන්න අවශ්‍යයි. අපි ඩාට් අතර පරතරය කියලා මෙෂර්මන්ට් එක අපි අරගෙන තියෙනවා. ඩාට් අතර පරතරය අඟල් 4යි. 4 දෙකට බෙදුවම අඟල් 2ක් ඇවිල්ලා තියෙනවා. මම අඟල් 2ක් මෙන්න මේ සෙන්ටර් ෆ්‍රන්ට් එකේ ඉඳන් ඉදිරියට ලකුණු කරනවා. බේස් ලයින් එකේ අඟල් 2ක් ලකුණු කරනවා. ඉනේ මම අඟල් භාගයක ඩාට් එකක් ඇඳ ගන්නවා. අඟල් කාල බැගින් තමයි මම දෙපැත්තට ලකුණු කරලා තියෙන්නේ. එතකොට බස් ලයින් එකේ ඉඳන් අඟලක් 15ට පහත් කරලා තමයි මම ඩාට් එක ඇඳගන්නේ. ඒ වගේම ඉන රේඛාවේ ඉඳන් අඟල් 3මාරක් 15ට තමයි මම ඩාට් එකේ උස විදිහට ගන්නෙ. එතකොට
ඉන මම මැනගෙන තියෙනවා 19ක් ඇවිල්ලා තියෙනවා ඉන වටය. ඒක 4ෙන් බෙදුවාම 4යි 4ෙන් 3ක් ඇවිල්ලා තියෙනවා. 4යි 4ෙන් 3ට ඩාට් එකේ අඟල් භාගයත් එකතු කරාම 5යි කාලා ඇවිල්ලා තියෙනවා. මෙන්න මෙතනට තමයි. එතකොට අපිට ඇවිල්ලා තියෙන 5යි කාලා. මම 5යි කාලට ඉන රේඛාවේ ලකුණු කරනවා. එතකොට මේ ආකාරයට එම රේඛාවටම තමයි මගේ ඉනත් ඇවිල්ලා තියෙන්නේ. ඊළඟට මම හිප් එක ලකුණු කරගන්න අවශ්‍යයි. හිප් එක 24යි 4ෙන් බෙදුවාම අඟල් 6ක් ඇවිල්ලා තියෙනවා. එතකොට මේ අඟල් 6 මම කුල රේඛාවේ ලකුණු කරගන්න. ඉනේ සිට කුඩා කර්ව් ෂේප් එකක් දීලා මම ඉන දක්වා මේ විදිහට ඇඳගෙන ඒ රේඛාව මම පහළ හෙම් ලයින් එක දක්වා දික් කරගන්න. එතකොට ඔයාලට පේනවා දැන් මම ඉදිරිපස සහ පිටුපස බේසික් බ්ලොක් එක හදාගෙන අවසానයි. අපි ඕනම කුඩා දරුවෙකුගේ පවා ගවුමක් සාදන විට අපි මෙන්න මේ බේසික් බ්ලොක් එක මුලින්ම සාදාගත යුතු වෙනවා. එතකොට මේ බේසික් බ්ලොක් එක හදාගෙන මේ තුලින් තමයි අපි පැටර්න් එකකට යන්නේ. එතකොට ඔයාලට පුළුවන් මෙන්න මේ වගේ ඔයාලගේ මේ බේසික් බ්ලොක් එක කිහිපයක්ම ඔයාලට මේක ට්‍රේස් කරලා කොපි කරලා තියාගන්න පුළුවන්. ඔයාලට පැටර්න් එකක් දැක්කහම ඔයා මේ බේසික් බ්ලොක් එක මුලින්ම ඇඳගෙන ඒක තුල තමයි ඔයා පැටර්න් එක හදන්න අවශ්‍ය වෙන්නේ. ඒ නිසා ඔයාලා මෙන්න මේ වගේ බේසික් බ්ලොක් එකේ අපිට පුළුවන් මේක කාඩ් බෝඩ් එකකට අරගන්න. එතකොට හොඳ බොක්ස් බෝඩ් වගේ ඝනකමයකට මේක ට්‍රේස් කරලා ඇඳගෙන තියාගන්න. එතකොට ඔයාලට මේක පුළුවන් මේ වගේ කොළවල එක වටේ තියලා ඇඳගෙන ඔයාලගේ පැටර්න් වලට ය아가න්න. ඒ වගේ මම ඔයාලට ඉදිරියේදී කියලා දෙනවා මෙන්න මේ කුඩා දරුවන්ගේ ඒ කියන්නේ විවිධ මෙෂර්මන්ට්ස් අනුව මේක කොහොමද ග්‍රේඩ් කරගන්නේ කියලා. මේක ප්‍රමාණය වැඩි කරගන්නේ හෝ මේක ප්‍රමාණය කුඩා කරගන්නේ කොහොමද කියලා මම ඔයාලට කියලා දෙන්නම්. එතකොට ඔයාලා ගාව දැන් මෙන්න මේ කුඩා දරුවන්ගේ බේසික් බ්ලොක් එකේ මම කිව්වා ඔයාලට බෝඩ් එකට ලකුණු ඇඳගන්න කියලා. එතකොට ඒක පිටපතක් ඔයාලා ගන්න. ඒක තුල තමයි අපි එතකොට දැන් පැටර්න් එක සාදාගන්නේ. ඉතින් ඔයාලට පේනවා මෙන්න මේ පැටර්න් එක තමයි අද අපි කරන්නේ. එතකොට මේ පැටර්න් එක තුල ඔයාලට පේනවා ඉනෙන් ඉහළ කොටස සහ සාය කොටස මෙතන ඉනෙන් වෙන් වෙලා තමයි තියෙන්නේ. එතකොට එතන අපිට අනිවාර්යව සීම් එකක් එනවා. එතකොට අපි මේ හදාගත්තු බ්ලොක් එක තුල පවා අපේ වේස්ට් එකෙන් මෙතනින් අපි වෙන් කරගන්න අවශ්‍යයි. එතකොට මේක අපි හදලා තියෙන්නේ මූලික පතරම අපේ ඇඟේ ප්‍රමාණයටමයි. එතකොට මෙන්න මේ ඩ්‍රෙස් එකේ සාය කොටස දැන් අපි රැලි කරලා තමයි තියෙන්නේ. කර මේ ආකාරයටම බේසික් නෙක් එකට වඩා කුඩා ප්‍රමාණයකින් වැඩි ප්‍රමාණයක් තමයි පළල සහ ගැඹුර අරගෙන තියෙන්නේ. ඒ වගේම මෙතනින් අපි බෙල්ට් එක දාගෙන තියෙනවා. ඊට අමතරව ඔයාලට පේනවා මෙතනින් මම මේ වගේ පටියක් අල්ලගෙන තියෙනවා. එතකොට ඔයාලට පේනවා දැන් මේකේ 21කට තමයි මම පපුව වටේ අරගෙන තියෙන්නේ. අපි දැන් පාටි ෆ්‍රොක්ස් වගේ කරනකොට නම් අපි මේ 21කටම තමයි ළමයින්ගේ ගවුමේ පපුව වටේ ගන්නෙ. මොකද ෆ්ලවර් ගර්ල් කෙනෙක්ගේ එහෙම නැත්නම් පාටි ෆ්‍රොක් එකක් හදද්දී අපි අමතර ලෝස් එකක් තියන්නේ නැහැ. නමුත් සාමාන්‍ය ගමනේදී එයාලට අවශ්‍ය වෙනවා ගොඩක්ම හිරට ඇඳගෙන ඉන්නත් අපහසුයි. ඉනින් අපිට මේක වැඩි වෙලා තිබුණොත් හොඳයි කියලා හිතනවා නම් පපුවෙන චුට්ටක් හරි ලෝස් එකක් තියෙන්න අවශ්‍යයි කියලා හිතනවා නම් ඔයාලට පුළුවන් මෙන්න මේ හදාගත්තු බ්ලොක් එක තුළ අමතර ලෝස් එකක් එකතු කරගන්න. කිසිම අවස්ථාවකවත් ඔයාලා මෙෂර්මන්ට්ස් ගන්නේදී මෙන්න මේ 21 වැඩිපුර මෙෂර්මන්ට් එක වැඩි කරගන්න යන්න එපා. ඇඟේ මෙෂර්මන්ට් එක ගන්න. එතනින් පසුව තමයි මම ලෝස් එකක් තියාගන්න ඕන නම් ලෝස් එක තියාගන්න. දැන් මම හදලා තියෙන්නේ මේ බොඩි මෙෂර්මන්ට් එකට තමයි මේ බ්ලොක් එක හදලා තියෙන්නේ. ඒ නිසා ඒ ගැන හොඳින් අවබෝධ කරගන්න. දැන් මෙතන පපුව වටේ 21යි නම් මට හිතෙනවා මේකට මට 22ක් වගේ ප්‍රමාණයට මම වැඩි කරගන්න ඕන කියලා. ඉන වටය 19ක් නම් මට මේක 20ක් දක්වා වැඩි කරගන්න ඕන කියලා මට හිතෙනවා. අපිට පුළුවන් අන්න ඒ අවස්ථාවලදී මෙන්න මේ බ්ලොක් එක තුල මේ මෙෂර්මන්ට් එක වැඩි කරන්න. මම ඒක ඔයාලට කියලා දෙන්නම් කොහොමද කරන්න කියලා. ඒ වගේම තමයි දැන් කිහිලි කට වටය 10කට තමයි අරගෙන තියෙන්නේ. එතකොට මේ කිහිලි කට වටය මට 10ක් නෙවෙයි මේක 10 මාරක් දක්වා අඟල් භාගයක් වැඩි කරගන්න අවශ්‍යයි. අන්න ඒක කරද්දී අපි කොහොමද කරගන්නේ? කිහිලි කට වටයනේ ඇඳගෙන තියෙන්නේ. මේ කිහිලි කට වටය මම පහළට තමයි අපේ ලයින් එක ගන්න කිහිලි කට වටේ ඇඳ ගන්න කලින්. එතකොට මේකතර මම 5ක් නම් මට මේක අඟල් භාගයක් මම කිව්වා වැඩි කරන්න අවශ්‍යයි කියලා. එතකොට වැඩි කරනවා කියන්නේ අපි මේක පහළට වැඩි කරනවා. අඟල් භාගයක් වැඩි කරනවා නම් 10 ඉඳන් 10 මාරක් කරනවා නම් මම මේක 5 ඉඳන් කෙලින්ම අඟල් භාගයක් මේම පහළට දික් කරන්නේ නැහැ. ඒක හොඳට මතක
මතක තියාගන්න. එතකොට අපේ ආම් හෝල් එක සම්පූර්ණ වටය තමයි අඟල් 10යි. අඟල් 10 දෙකට බෙදුවාම අඟල් 5ක් තමයි එන්නේ. ඉදිරිපසට 5ක් පිටුපසට 5. එතකොට අපි අඟල් භාගය වගේ වැඩි කරොතින් අපට සම්පූර්ණ ප්‍රමාණය 11ක් දක්වා වැඩි වෙනවා. ඒ නිසා අපි කරන්න ඕන මෙතනින් අපි අඟල් භාගයක් වැඩි කරනවා නම් අඟල් කාලක ප්‍රමාණය වැඩි කරගන්න. එතනින් අඟල් කාලක්. එතකොට මේ කාල වැඩි කිරීම පිටුපස පළුවෙත් අඟල් කාල වැඩි කරාම අපේ භාගය සම්පූර්ණ වෙනවා. ඒ නිසා එතන හොඳින් අවබෝධ කරගන්න. එතකොට අපිට අඟල් කාලක් වැඩි කරගන්න ඕන නම් අපි මේ කර්ව් එක තව චුට්ටක් පහළට දික් කරගන්න. හිතන්නකෝ දැන් මට පපුව වටේ 21යි. මම 22ක් කරගන්න ඕනේ. 22ක් කියන්නේ 21 ඉඳන් අඟලක් වැඩි. එතකොට මම මෙතනින් කෙලින්ම අඟලක් වැඩි කරනවද? නැහැ. ඒක වැරදි. මොකද අපි මෙතනින් අඟලක් වැඩි කරනවා කියන්නේ අපේ පිටුපස පළුවේ අනෙක් කොටසට අඟලක් වැඩි වෙනවා. මේක අපි නමලනේ ගන්න අනෙක් පැත්තට. මේකේ අපි බොඩි එකේ ඉදිරි පිටුපස කොටසේ භාගයකටයි හදලා තියෙන්නේ. මෙතන අඟල වැඩි වෙද්දී අනෙක් කොටසට අපි අඟලක් වැඩි. එතකොට අඟල් දෙකක්. ඒ වගේ පිටුපස අඟල වැඩි කරනවා නම් අපි ඉදිරිපසත් අඟල වැඩි කරනවා. එතකොට ඉදිරිපස කොටස් දෙකක් තියෙනවා. එතකොට අඟල බැගින් දෙකක් එනවා. එතකොට සම්පූර්ණ අඟල් 4ක් වැඩි වෙලා තියෙනවා. ඒ නිසා මෙතන අපි වැඩි කරන්න ඕන ප්‍රමාණය අපි හිතමු මට පපුව වටේ 21 22ක් නම් එක අඟලයි වැඩි විය යුත්තේ. එතකොට මේ අඟල මම මේ පිටුපස පළුවේ කොටස් දෙකක් තියෙනවා. ඉදිරිපස කොටස් දෙකක් තියෙනවා. එතකොට මේ කොටස් දෙකටම සමානව බෙදලා යන විදිහට මේ අඟල අපි බෙදා ගන්න අවශ්‍යයි. එතකොට මම මේක කොටස් 4කට බෙදුවාම මට අඟල් කාල බැගින් තමයි මේ එක කොටසකට වැඩි කරන්න අවශ්‍ය වෙන්නේ. එතකොට මම මෙතනටත් අඟල් කාලක් වැඩි කර ගන්නවා. දැන් මට හිතන්නකෝ දැන් මෙතන මගේ ඉන වටය 19. මට 19 ඇඟේ ගානටම තියෙනවා. දැන් මට අවශ්‍යයි මේක කුඩා ප්‍රමාණයක් වැඩි කර ගන්න. එතකොට මම 19 ඉඳන් මම 19ට තියෙන ඉන මම 20ක් දක්වා ගන්නවා. 20 කියන්නේ අඟලයි. එතකොට මම අඟලම මෙතන වැඩි කරගන්නේ නැහැ. දැන් ඔයාලා ඒක තේරුම් ගත්තා කොහොමද ඒක වෙනස් වෙන්නේ කියලා. කොටස් 4කට බෙදුවාම මේ එක කොටසකට අපි අඟල් කාලක් තමයි එන්නේ. එතකොට අපි මෙතනින්වත් අඟල් කාලක් වැඩි කරනවා. එතකොට මෙතන අඟල් කාලයි මේ පැත්තට එන අනිත් කොටසට තවත් අඟල් කාලකම අඟල් භාගයක් කම්ප්ලීට් වෙනවා. ඊට පස්සේ ඉදිරිපස කොටස් දෙකට අඟල් කාල බැගින් දෙපැත්තට එකතු වෙනවා. අඟල සම්පූර්ණ වෙනවා. අමතර කොටසක් අපිට වැඩි කරගන්න අවශ්‍යයි නම් අපි මේ ආකාරයට තමයි මේක වැඩි කරගන්නේ. එතකොට මට උකුල වටය 24යි. මට උකුල වටය වැඩි කරගන්න අවශ්‍ය නැහැ. එම ගානම මම තියනවා. එතකොට මට පුළුවන් මෙන්න මේ ලයින් එක උකුල දක්වා මේක ෂේප් කරලා ගන්නවා. මොකද උකුලෙන් මම වැඩි කරන්නේ නැති නිසා. එතකොට මේ ක්‍රමය අනුගමනය කරන්න මේ ක්‍රමය තුලින් ඔයාලට ගැටලු ඇති වෙන්නේ නැහැ. හරිම පහසුයි මේ විදිහට පැටර්න් කරන්න ගියාම. මොකද නැත්තම් අපි අමතරව ළමයාගේ ඇඟ තුලම වැඩි කර මෙෂර් කරන්න ගත්තාම අපි පැටර්න් එක කරද්දී අපිට වැරදෙන්න පුළුවන්. අපි අනිවාර්යයෙන්ම ළමයාගේ මෙෂර්මන්ට්ස් ගනිද්දී අපි ඇඟේ ගන්නට ඇඟිල්ලක වාසිය තබා ගැනීම මෙෂර්මන්ට්ස් ගන්න. එතකොට වරදින්නේ නැහැ. ඒ අරගෙන අපිට අමතර බේසික් බ්ලොක් එක හදලා ඒ තුල අපිට පුළුවන් වැඩි වෙන ප්‍රමාණය අපිට මෙතනින් වැඩි කර ගන්න. මොකද අපි ග්‍රේඩින් කරද්දී පවා මේ ක්‍රම තමයි අනුගමනය කරන්නේ. එතකොට අපි ළමයාගේ මෙෂර්මන්ට් එක අපි වැඩි කිරීම කියන්නේ අපි ග්‍රේඩින් එකක්. එතකොට ඒ ග්‍රේඩින් සිස්ටම් එකට තමයි මේක අපි කරගත යුතු වෙන්නේ. එතකොට දැන් මමත් මෙන්න මේ ප්‍රමාණයට තමයි බ්ලොක් එක කපන්නේ. එතකොට මගේ මෙන්න මේ ලයින්ස් අදාළ වෙන්නේ නැහැ. එතකොට මෙතන මගේ ආම් හෝල් එකත් මම මේ කොටස ගන්නෙ නැහැ. වැඩි වෙන ප්‍රමාණයට තමයි ගන්න. එතකොට මම දැන් මෙතන ආම් හෝල් එකේ පිටුපස කරා වගේම අපි අඟල් භාගයක් වැඩි කර ගන්නවා. ඒ අඟල් භාගය වැඩි කරගන්න මම අඟල් කාලක් පහත් කරනවා. අඟල් කාලක් පහත් කරලා මම මෙතන ආම් හෝල් එක මෙතන කර්ව් එක පොඩ්ඩක් පහත් කරලා හදා ගන්න. ඒ වගේම පපුව මම කිව්වා දැන් අඟලක් අපි වැඩි කරනවා කියලා. අඟල් කාලක් එළියට ලකුණු කරනවා. ඉතිනුත් මම අඟල් කාලක් එළියට ලකුණු කරනවා. ඒ අනුව අපිට පුළුවන් අපි අලුත් ලයින් එක සාදා ගන්න. මම හිතන්නේ ඔයාලට ඒක පැහැදිලි වෙන්නේ නැති. දැන් අපිට තියෙන්නේ අපි පැටර්න් එකට යන්න. මේ පැටර්න් එකේ දැන් මම වේස් ලයින් එකෙන් කපලා වෙන් කර ගන්නවා. ඊපස්ස පළුවත් කපා ගන්න. මේක එතකොට අපි නෙක් එක චුට්ටක් පළල් කරගන්න අවශ්‍යයි. ඒ ළඟට අපිට සාය රැලි කරගන්නේ කොහොමද කියන එක කරගන්න අවශ්‍යයි. මම කර පළල 8න් 3ක් වැඩි කර ගන්නවා. මෙතනත් මම 8න් 3ක ප්‍රමාණය පහත් කර ගන්නවා. ඒ අනුව මම නෙක් ලයින් එක ඇඳ ගන්නවා. ඒකට මේ කොටස මගේ බ්ලොක් එකෙන් කපලා ඉවත් වෙනවා. ඊළඟට මෙතන මගේ ආම් හෝල් එක ගාවින් අඟල් කාලක් පමණ මම ඇතුළට ලකුණු කරලා මේ ආම් හෝල් එකේ ඉඳන් එන විදිහට
මේකට සම්බන්ධ කරනවා. මොකද ස්ලීව්ලස් ඩ්‍රස් එකක් නිසා මම ෂෝල්ඩර් එකෙන් කුඩා ප්‍රමාණයක් ඉවත් කරා. ඒ වගේම තමයි අපි දැන් මේවයි සයිඩ්ස් ඩාට් මුකුත් අවශ්‍ය නැහැ ළමයාගේ. මොකද ෆ්ලැට් බස්ට් එකක් තියෙන්නේ. එතකොට අපි මේකේ අඟල් භාගයක් පමණ ඉහළට ඔසවලා අපි පොඩ්ඩක් ඇඟ හැඩ කර ගන්නවා. පහළ මැද දක්වා හැඩ කර ගන්නවා. මේ කොටසත් එතකොට බ්ලොක් එකෙන් කපලා ඉවත් වෙනවා. දැන් මම ඔයාලට හයිලයිට් කරලා පෙන්නන්නම් මම කපා ගන්න බ්ලොක් එක මොකද්ද කියලා. දැන් පැහැදිලි නේද? එතකොට මම මේක පොඩ්ඩි ප්‍රමාණයක් මේක ලූස් එකක් දීලා තියෙනවා. ආම් හෝල් එක පොඩ්ඩක් වැඩි කරගෙන තියෙනවා. ඉනෙනුත් මම වැඩි කරගෙන තියෙනවා. එතකොට කර පොඩ්ඩක් බීප් කරලා තියෙනවා. ෂෝල්ඩර් එකනොත් කුඩා ප්‍රමාණයක් ඇතුළට කපලා තියෙනවා. එතකොට මේක තමයි මගේ ෆ්‍රන්ට් බ්ලොක් එක. එතකොට මේකම මම පිටුපසටත් කරගන්න අවශ්‍යයි. මේ කර පළල අනිවාර්යයෙන්ම වැඩි කරගන්න ඕන මේ ප්‍රමාණය. 8න් 3ක් වැඩි කරගන්නවා. 8න් 3ක් වගේ පිටුපස්සෙනුත් ගැඹුර වැඩි කරගන්නවා. නෙක් ලයින් එක ඇඳගෙන මේ කොටස කපලා ඉවත් කරගන්නවා. ඒ වගේම තමයි අපි මෙතනින් අඟල් භාගයක් ඉහළට ඔසවනවා. මේ විදිහට මැද දක්වා හැඩ කර ඇඳ ගන්නවා. මේක කපලා ඉවත් කරගන්නවා. අපි ඉදිරිපස අඟල් කාලක් මෙතන ෂෝල්ඩර් එකේ ඉඳන් ඇතුළට කැපුවා වගේ මේ පිටුපස්සෙත් අපි කපන්න අවශ්‍යයි. මොකද අපි සියුම් වෙනස් කරන තැන් අනිවාර්යෙන් මතක් කරලා කරගන්න. මොකද නැත්තම් අපිට වැරදි වෙන්න පුළුවන් නිසා. අපි මේ විදිහට ආම් හෝල් එක මේකටම සම්බන්ධ කරගන්නවා. මේ කොටස කපලා ඉවත් කරගන්නවා. ඔයාලට පේනවා මේ ස්කෙච් එක තුල ඉදිරි ඩාට්ස් නැහැ, පිටුපස්ස ඩාට්ස් නැහැ. එතකොට මේකේ මේ තියෙන ඩාට් එකේ ප්‍රමාණය මම මේ ඇඳුමේ ලූස් එකක් විදිහට තියෙනවා. මම මේ ඩාට් එක මසන්නේ නැහැ. දැන් මම සාය කොටස රැලි කරගන්න අවශ්‍ය වෙනවා. ඒ නිසා මම මේ සාය ප්‍රධාන කොටස් 3කට පහළට අපිට කපලා වෙන් කරගන්නවා. මුලින්ම මම කොටස් ටික වෙන් කරගන්නවා. අපි ඩාට්ස් එක මහන්න නැති නිසා මේ ඩාට් එක නොසලකා හරලා එම ප්‍රමාණයත් අපි තියාගනිමින් තමයි මේක වෙන් කරගන්නවා. මේ සියලු කොටස් මම වෙන්වන ආකාරයට කපා ගන්නවා. අපි මේක තමයි අපේ සයිඩ් සීම් එක, හිප් එක ඉඳන් පහළට එන රේඛාව මේක. එතනින් තමයි අපි කපාගෙන යන්නේ. එතකොට මේ ආකාරයට මම කපලා වෙන් කරගත්තා. මේ උඩ තියෙන්නේ අපේ ඉන. එතකොට මම මේ ඉන පෙර ගන්න අවශ්‍ය රැලි වලට දෙගුණයකට හෝ තුන් ගුණයක් මේක අපිට තමන්ගේ කැමැත්ත අනුව ඕන ප්‍රමාණයක් වැඩි කරගන්න පුළුවන්. එතකොට අපිට මෙතන ඉනේ ප්‍රමාණය අපි ගත්තේ අපිට මෙතන ඉනේ ප්‍රමාණය එතකොට ඇවිල්ලා තියෙනවා පහමාරක්. එතකොට මේ පහමාර මම දෙගුණයක් කියන්නේ 11. ඒකේ තුන් ගුණයක් කියන්නේ මම මේ ටේප් එක තුන් පාරකට ගන්න. එතකොට 16 මාරක්. මෙන්න මේ 16 මාරකට වගේ අපි ෆ්ලවර් ගර්ල් කෙනෙකුගේ ගවුමක් කරනවා නම් ඒ පල්ල ගන්න පුළුවන්. නමුත් අපි දැන් මේ වගේ ඩ්‍රෙස් එකකදී තුන් ගුණයකට යනවා කියන්නේ ලොකු රැලි ප්‍රමාණයක්. එතකොට අපිට පුළුවන් මේකේ දෙගුණයක් වෙන විදිහට රැලි කර ගන්න. එතකොට මම මේකේ 5 මාර කියන ප්‍රමාණය 5ක් මාරක් තමයි මගේ ඉන්නේ ආවේ. මම ඒකේ දෙගුණය 11ක් දක්වා වැඩි කර ගන්නවා. මෙන්න මේ ආකාරයට තමයි අපි කොටස් ටික ඈඩ් කරලා ඇලෙවුවාම තියෙන්නේ. එතකොට මම මේ පහළ අඟල් 6ක් වගේ තමයි පහළ වැඩි කරේ. එතකොට මෙතන උඩ 2යි 4න් 3කට තමයි වැඩි කරලා තියෙන්නේ. එතකොට මෙතන ඔයාලට පේනවා මෙන්න මේ වගේ උකුල මෙතනින් ඇදට ඇවිල්ලා ඉනේ ඉඳන් මෙතන උකුල පල්ලට ඇවිල්ලා තමයි පහළට ඇවිල්ලා තියෙන්නේ. අපි මෙන්න මෙතන හැඩයත් මෙන්න මේ ආකාරයට හදා ගන්න අවශ්‍යයි. ඉන මුදුනේ සිට මේ ආකාරයට රෝලර් එක තියලා උකුල හරහා යන විදිහට ඉරක් ඇඳ ගන්න අවශ්‍යයි. එතකොට අපි මෙතන තියෙන උස තමයි අපි ඒ ලයින් එක දිගේ ලකුණු කරන්නේ. අඟල් 12 මාරක් තියෙනවනම් අපි මෙතන අඟල් 12 මාරක් ලකුණු කරලා හැඩය ඇඳ ගන්නවා. ඒ වගේම තමයි මෙතන සයිඩ් සීම් එකෙන් සාය එල්ලා වැටීම වැඩි මොකද මේක ඇද බයස් විදිහට කැපෙන නිසා. එතකොට අපි අනිවාර්යයෙන්ම මෙතනින් අඟල් භාගයක් හෝ අඟලක ප්‍රමාණයක් කපලා ඉවත් කරගත යුතු වෙනවා. මම අඟල් භාගයක් කපලා ඉවත් කරනවා. ඊළඟට ඔයාලට ස්කෙච් එකේ පේනවා මේ වගේ පහලින් අපි වෙනත් කලර් එකකින් පටියක් අල්ලලා තියෙනවා. එතකොට අපි මේ පටිය කපා ගන්න මෙන්න මේ සාය බ්ලොක් එක තුලින්මයි. එතකොට අපි සාය ඉහළ කොටසට අවශ්‍ය ප්‍රමාණය තියලා පටිය උස ප්‍රමාණය අපි මැන ගන්නවා. මම අඟල් 2 පළල පටියක් යටට අල්ලනවා. මම මේ විදිහට අඟල් 2 පහලින් මාක් කරගෙන යනවා. මේ වගේ ඇඳගත්ත පටිය මම මේ විදිහට කපලා වෙන් කරගන්නවා. ඒ වගේම මේ පටිය මම මෙතන සෙන්ටර් ෆ්‍රන්ට් කියලා ලකුණු කරගන්න අවශ්‍යයි. එතකොට මේ සාය කොටස මම
ඉදිරි පළුව සහ පිටුපස පළුව දෙකම කපා ගැනීමට එකම සාය කොටස තමයි අපි භාවිතා කරන්නේ. මම හිතන්නේ දැන් ඔයාලට සියලු දේවල් හොඳින් පැහැදිලි වෙන්න ඇති. දැන් අපි බලමු මේක කොහොමද රෙද්දේ ඇඳලා කපා ගන්න කියලා. මෙන්න මේ ඩ්‍රෙස් එක කපා ගැනීම සඳහා මට මේ රෙදි වර්ග තුනම අවශ්‍ය වෙනවා. මේක තමයි මගේ මූලික අපි ගවුම මසන්න ගන්න රෙද්ද. මේක මම soft linen එකක් තමයි අරගෙන තියෙන්නේ. මේකෙන් මම යාරයක ප්‍රමාණයක් අරගත්තා. 60 පළල යාරයක්. එතකොට raw silk material එක මම මේකේ පහළ පටිය සහ බෙල්ට් එක ඉදිරියට එන බෝ එක කරගන්න ඕන නිසා මම මේකෙන් යාර භාගයක් ගත්තා. ඒකත් මම අරගෙන තියෙන්නේ 45 පළල. ඒ වගේම පොප්ලින් ගත්තා 36 පළල. මේකෙන් මම අරගෙන තියෙනවා ලයිනින් එක සඳහා මම යාරයක ප්‍රමාණයක් අරගත්තා. මෙන්න මේ ආකාරයට අපි නැම්මට තියා ගන්නවා. හැම විටම අපි ග්‍රේන් ලයින් එක අපේ පැටර්න් එක අපි අනිවාර්යයෙන්ම ග්‍රේන් ලයින් එකක් ඇඳ ගන්නවා. මේ ග්‍රේන් ලයින් එකෙන් අපි කියන්නේ අපි මේක සෙල්වේජ් එකට සමාන්තරව අපේ පැටර්න් එක තියා ගන්න ඕන කියන එක. එතකොට මේ කොටස හැම විටම මේකට සමාන්තරව යන්න අවශ්‍යයි. මේ විදිහට තියාගෙන අඟල් භාගයක් ඉනට ඒ වගේම සයිඩ් සීම් එකට අඟල් භාගයක් මගේ පහළ වාටියට අඟල් භාගයක් තියාගෙන මම මේක කපා ගන්නවා. එතකොට අපේ මෙතන සෙන්ටර් ෆ්‍රන්ට් එකේ අපි කට් මාක් එකක් දාගන්න. මම මේ කොටසම තබා ගන්නමින් තවත් සාය කොටසක් කපා ගත්තා. ඒක මම පිටුපස සඳහා තියාගත්තා. ඒකෙත් මම මැද කට් මාක් එකක් දාගත්තා. පිටුපස කොටස මම අඟල් භාගයක් වැඩිපුර තබා ගන්නමින් තමයි කපා ගත්තේ. මොකද පිටුපස මම සිපර් එකක් ඇටච් කරන නිසා. මේක මම නැම්මට කපපු එක කපලා වෙන් කරගන්නවා. ඉදිරිපස කොටස නැම්මට තියලා අඟල් භාගයක් බැගින් මැහුවාසි තබා ගන්නමින් කපා ගන්නවා. කරපටේට උරහිසට ආමෝණක වටේ සයිඩ් සීම් ඉනට අඟල් භාගයක් බැගින් තබා ගන්නමින් පිටුපස මැදට අඟල් භාගයක සිග්ම ලවන්ස් එකක් තියාගෙන මේ වටේටත් අපි අඟල් භාගයක් බැගින් තියාගනිමින් වටේට කපා ගන්නවා. මේ ලයිනින් කොටස අපි මේ හදාගත්තු බ්ලොක් එකේ තරම්ම අපිට ගැදර් කරන්න අවශ්‍ය නැහැ. මොකද ඒක අවශ්‍ය තේරුමක් නැහැ. අපිට කුඩා ප්‍රමාණයක් ඇතුළට තිබුණාම හොඳටම ප්‍රමාණවත්. එතකොට මේක පොප්ලින් එකනේ මම අරගෙන තියෙන්නේ. මේක දැන් 36 පළල තමයි තියෙන්නේ. 36 පළලේ භාගය කියන්නේ අඟල් 18ක් තියෙනවා. 36 පළල මේ දෙකට නවල තියෙන කොටස මම නැවතත් දෙකට බෙදනවා. ඔයාලට පේනවනේ දැන් මෙතන පොටවල් 4ක් තියෙනවා. ඉන 4ට බෙදලාම එන්නේ 4යි 4ෙන් 3ක්. එතකොට මම මෙතන 4යි 4ෙන් 3ක් තියුවාම අපිට මෙන්න මෙච්චර ප්‍රමාණයක් තමයි යන්නේ. එතකොට මෙතන තව අපිට අඟල් 4මාරක වගේ ප්‍රමාණයක් වැඩිපුරක් තියෙනවා. එතකොට මම අන්න ඒ වැඩිපුර ප්‍රමාණය මම ඉනේ රැලි විදිහට තියාගෙන මෙන්න මේ සායේ උස ප්‍රමාණයට මම කොටස කපා ගන්නවා. අපි අඟල් 10 මාරක ප්‍රමාණයට මෙන්න මේ කොටස කපා ගන්නවා. ඉහළට සහ පහළට මෙහෙම වාසි අඟල් භාගය බැගින් දෙකක්. එතකොට 11 මාරකට මම කොටසක් කපලා මම ඉන රැලි කරලා මේක ඇතුළට ඇටච් කරනවා. පිටුපස මේ විදිහට අඟල් භාගයක් එළියට තියාගෙන අපි මෙතන සෙන්ටර් ෆ්‍රන්ට් එකට කට් මාක් එකක් දාගමු. එතකොට ලයිනින් එකෙන් අපි ඇඟ කොටස කපද්දී අපිට මේ බ්ලොක් එක තියලා ලයිනින් එක කපා ගන්න පුළුවන්. දැන් ඉදිරිපස ලේස් ෆැබ්‍රික් කොටස මම ලයිනින් මත තියලා මේ විදිහට කපා ගන්නවා. ඊළඟට අපිට තියෙන මෙන්න මේ පටිය කපා ගන්න. මම කොහොම මෙතන සෙන්ටර් ෆ්‍රන්ට් එක කියලා. එතකොට මේකෙත් මම ග්‍රේන් ලයින් එකක් ඇඳගෙන තිනවා. එතකොට අපි සෙල්වේජ් එකට ඒක සමාන්තරව තියන්න ඕන. ඒ තියුවාම ඔයාලට පේනවා මෙන්න මේ වගේ හැඩයකට තමයි එන්නේ. එතකොට මේ හැඩය මම මේක ඩබල් වෙන විදිහට තමයි යට වාටිය තනි පොටකට නෙවෙයි මේකේ කොටස් දෙකක් එකට තියෙන විදිහට තමයි මම මේ යට වාටිය අල්ලන්නේ. එතකොට මම දැන් මේකේ මේ විදිහට දෙකට නවාගත්ත මේ පටිය පළලට ඊට පස්සේ මම මේක දෙපටක් කැපෙන්න ඕන නිසා මේ කොටස මම නැවතත් මේ විදිහට නමා ගන්නවා. මෙන්න මේ ආකාරයට කපා ගන්නවා. එතකොට ඔයාලට පේනවා දැන් කොටස් දෙකක් කැපිලා තියෙනවා. එතකොට මේ කොටස් දෙකම එන්නේ මගේ ඉදිරිපස පළුවට. එතකොට ඔයාලට පේනවා මේ සම්පූර්ණ පොටවල් දෙක ඉදිරිපසට ගන්නවා. මම මේක වටේට මහගෙන අනිත් පැත්ත හරවගෙන තමයි මගේ සාය කොටස මත මම මේක අල්ලගන්නේ. දැන් මේ වගේ තවත් කොටස් දෙකක් කපා ගන්න අවශ්‍යයි. දැන් ඔයාලට මේ විදිහට හැඩය කැපුවා මෙතන කර්ව් ෂේප් එකක් එනවනේ. අපි ඒ කොටසම
මේ පැත්තට නවන්න. එතකොට තමයි අපිට රෙදි පිරිමසාගෙන මේ වැඩේ කරගන්න පුළුවන් වෙන්නේ. එතකොට මෙතන සෙන්ටර් ෆ්‍රන්ට් එක මම මේ පැත්තට හරවලා පහළ පැත්තට තියාගෙන තමයි කපා ගන්න. අඟල් දෙකක් පරණ බෙල්ට් එකක් කපා ගන්නවා. ඒක කපා ගන්නෙත් මම රතු පාටේ. ඊළඟට අපි බෝ එකේ කොටස් දෙකක් කපා ගන්නවා. මේ වගේ දෙපොටක් හිටින විදියට. මෙතනින් අඟල් 3ක් උස 4ක් පළල බෝ එක සඳහා කොටසක් කපා ගන්නවා. ඊළඟට මෙතන 4ක් උස 6මාරක් පළල නිල් පාටෙන් අපේ බෝ කොටසකුත් අපි කපා ගන්නවා. මේක මත තමයි මේ බෝ එක මම හදලා තියන්නේ. ඒ අමතරව මේ මැදට කවර් කර ගැනීම සඳහා මම මේ විදිහ පටියක් කපා ගන්නවා. අඟල් 3ක් පළල දෙකට නවලා මසා ගන්න පුළුවන් ප්‍රමාණය. එතකොට මේ වගේ පටියක් තමයි එන්නේ වටේට මේක කවර් කිරීම සඳහා. අපි බලමු මේක කොහොමද මසා ගන්නේ කියලා. මුලින්ම අපි බෙල්ට් එක මසා ගමු. අපි මේක අනෙක් පැත්තට හරවලා ගන්න අවශ්‍ය නිසා අපි මෙතනින් පොඩි ඉඩ ප්‍රමාණයක් තියා ගන්නවා. අපි මෙතනින් අනිත් පැත්තට හරවලා ගන්නවා. මෙතන ඕපන් එක අපි මසා ගන්නවා. මේ කෙළවරවල් මේ වගේ පින් එකක් මාර්ගයෙන් හොඳින් පොයින්ට් එක හදා ගන්නවා. මේක අපි හොඳින් අයන් කරලා ගන්නවා. අපි රතු පාටින් මහන සියලු කොටස් ටික ඉස්සෙල්ලා මසා ගන්නවා. මොකද පාට දෙකක් යන නිසා අපි ඒ කලර්ස් ටික මහගෙන ඉන්නවා. අපි දැන් බෝ එක වටේත් මහ ගන්නවා. මෙතනින් කුඩා ප්‍රමාණයක් ඕපන් කරලා තමයි මසා ගන්නෙ. අපි මෙතනින් අනෙක් පැත්ත හරව ගන්නවා. මේකෙත් අපි පොයින්ට්ස් ටික හරියට මෙන්න මේ ආකාරයට පින් එකකින් ඇදලා හැඩය හද. ඒ වගේම අපි ඕපන් එක මෙතන ඉතුරු වෙන කොටස මැෂින් එකේ මසා ගන්නවා. අපි මේ පටි කොටස් දෙකේ සාය වටේට අනන කොටස් දෙකේ යටින් අපි අඟල් භාගෙට මසාගෙන යනවා. පිටුපස කොටස් දෙක වටේත් අපි පහළ මහගෙන යනවා. ඉදිරි කොටස සහ පිටුපස කොටස මේ ආකාරයට දිගහැරලා අපි කොන් දෙකෙන් එකට මෝට්ටු කර ගන්නවා. මේ ආකාරයට එක මත එක තියලා මේ සීම් එකත් එකට හිටින විදිහට තියලා අපි අඟල් භාගයට මසා ගන්නවා. අපේ කෙළවර මේ විදිහට අපේ සීම් එක තියෙනවා. අපි අනිත් කොටස් දෙක දෙපැත්ත එකට තියලා මේ විදිහට මසා ගන්නවා. අපි මේ කොටස මේ ආකාරයට නවාගෙන දැන් හොඳින් අයන් කර ගන්නවා. එතකොට අපි මේ කොටස තමයි අපේ වාටිය වටේට අල්ලාගෙන යන්නේ. මේ විදිහට නූල මැදින් මසාගෙන අපි කුඩා ප්‍රමාණයක් මේ විදිහට රැලි කර ගන්නවා. අපි ඉදිරිපස අපේ ෆේස් ෆැබ්‍රික් එක සහ ලයිනින් කොටස අපි දැන් එකට තියාගෙන තියෙන්නේ. එතකොට මේ පැත්ත තමයි අපේ රෙද්දේ හොඳ පැත්ත. එතකොට මේක ලයිනින් එක. අපි මේ පැත්ත හොඳ පැත්තට මේ විදිහට තියලා වටේට කර වටේ මුලින්ම මසා ගන්නවා. මේ ආකාරයට අපි කට් මාක්ස් දා ගන්නවා. අපි දැන් මේක ලයිනින් එක පැත්තට හරවලා අවුට්ලයින් එකක් මසාගෙන යනවා. ආකාරයට මසාගෙන අපි අත්කට වටේට අපි අඟල් භාගයට මසාගෙන යනවා. මෙතන අපි ආම් හෝල් එක කර්ව් එක ළඟ කට් මාක්ස් කීපයක් දා ගන්නවා. අපි මේ ආම් හෝල් එක වටේ මැහුම් වාසියත් අපි ලයිනින් එක පද තියලා අටෙන් එකකට අවුට්ලයින් එකක් ගසනවා. එතකොට මේ ආකාරයට අත වටේ මට උඩටම මහ ගන්න බැහැ අවුට්ලයින් එක. අපිට පුළුවන් තරමට අපි මසාගෙන එනවා. එතකොට දැන් අපේ ඉදිරිපස පළුව මසාගෙන අවසానයි. දැන් අපිට පිටිපස පළුව සාදා ගන්නයි තියෙන්නේ. ඊළඟට මම පිටිපස පළුව මසා ගන්න යන්නේ. දැන් පිටිපස පළුව මම මේ කොටස් දෙකම තියලා තියෙනවා. මම මේ පිටිපස පළුවේ ඉහළ සිට පහළට ඉන්විසිබල් සිප් එකක් අල්ලනවා. දැන් මේ අපි කුඩා ළමයින්ගේ ඇඳුම් මසන විට අපි මේ වගේ කර උඩටම තියෙන එකදී අපිට ඇත්තටම ඉන දක්වා විතරක් සිප් එක ඇල්ලීම වැරදි. මොකද අපිට ඉනින් තමයි ළමයින්ට දාගන්න අපහසුතාවයක් එන්නේ. අපි මේ හරියෙන් කොහොම හරි දාගත්තොත් අප ඉන හරියේදී හිර වෙන්න බලනවා ඇඳුම දාගන්න අපහසුයි. ඒ වගේ වෙලාවදී අපි අනිවාර්යයෙන්ම ඉනේ සිට සාය කොටසේ අඟල් දෙකක් විතර අනිවාර්යයෙන්ම
පහළට ඉන්විසිබල් සිපර් එක අල්ලා ගත යුතු වෙනවා. මොකද අපි ඉන දක්වා සිපර් එකක් ඇල්ලීමෙන් ප්‍රයෝජනයක් නැහැ. අපිට ඒක දාගන්න බැරි වෙන නිසා. ඒ නිසා අනිවාර්යයෙන්ම මේ වගේ අපි දිග සිපර් එකක් ගන්න. ඔයාලට අවශ්‍ය නම් මේක වැඩි කොටස කපලා දාන්න පුළුවන්. අඟල් ඉනේ සිට අඟල් දෙකක් වැඩිපුර තියෙන විදිහට අපි ඉන්විසිබල් සිපර් එක ඇටච් කරගත යුතු වෙනවා. එතකොට දැන් මේක ලයිනින් එකක්, ලයිනින් ඩ්‍රෙස් එකක්. ඒ නිසා මම මේ ලයිනින් එක කොහොමද කරගන්නේ කියලා ඔයාලට කියලා දෙන්න. මුලින්ම මම කරන්නේ මගේ සාය කොටසේ පිටුපස කොටස. මේ ආකාරයට සාය කොටස් දෙක මම ගන්නවා. අඟල් දෙකක් දුරට විතර වගේ තමයි මම මේක මසා ගන්නෙ. එතකොට මම මේකේ ඉන කුඩා ප්‍රමාණයක් ඉස්සලා රැලි කරගන්න අවශ්‍යයි. අපි මුලින්ම සාය කොටස රැලි කරගමු. මෙන්න මේ ආකාරයට උඩ කොටසේ ගන්නට මම මේ පහළ කොටසත් රැලි කරගෙන මෙතනින් මම අඟල් දෙකක ප්‍රමාණය මසාගෙන එනවා මේ තැනට දක්වා. කුඩා ප්‍රමාණයක් තමයි අපි මසා ගන්නෙ. ওই විදිහට අපි මසාගෙන දැන් අපි මේ කොටස් දෙකට ඉන්විසිබල් සිපර් එක අල්ලන්නයි යන්නේ. අපි මේ ආකාරයට එක පැත්තකට එන අපේ one side put එකක් අපි දා ගන්නවා. දැන් මම ඉන්විසිබල් සිපර් එක මේ තමයි අපේ පූල් එක. මේ සිපර් එකේ හොඳ පැත්ත මේ විදිහට මම දිග ඇරගෙන වම් පැත්තේ ඉහළ කෙළවරෙන් මෙන්න මේ ආකාරයට තියා ගන්න. මේ විදිහට තියා ගන්නවා. මැහුවාම මේ පැත්තට හැරවිලා එන විදිහට තමයි සිපර් එක එතකොට එන්නේ. එතකොට මම මේ කොටස මේ විදිහට තියාගෙන පින්ස් කීපයක් සා ගන්න. මේ පැත්තට අපි මේ ආකාරයට සිපර් එක තියාගෙන මේ කොටස මම නැවතත් මේ පැත්තට හරවලා මහලි වරුණාම අපේ මේ පැත්තට හැරෙන විදිහට මේ විදිහට අපි තියලා මේ පැත්තෙත් මම පින්ස් ටික ගසා ගන්නවා. මේ විදිහට අපි දෙපැත්තෙම පින්ස් ගහගෙන හරියට ඉන කෙලින් ඇවිල්ලා තියෙනවද කියලා සිපර් එක වහලා අපි චෙක් කරලා බලනවා. ඊළඟට මම මේක ආයේ මේ විදිහට මගේ මේ සිපර් එකේ චේන් එක අනෙක් පැත්තට පෙරලා මේ අපි මසා ගන්නවා. දැන් මම මේකේ මේ පැත්තට මසාගෙන අවසానයි. ඊළඟට මේ කොටසත් මම මසාගෙන යන්න අවශ්‍යයි. මේකෙත් මම පහළ ඉඳලා ඉහළට තමයි මසාගෙන එන්නේ. දැන් දෙපැත්තම මසාගෙන අවසానයි. දැන් ඊළඟට මම ගන්නවා ලයිනින් කොටස් දෙක. ලයිනින් කොටස් දෙකෙත් මම ඇඟ කොටස් දෙකට සාය කොටස් දෙක අඟල් දෙකක් පමණ මසාගෙන යනවා. මේ තියෙන්නේ මගේ දැන් සිපර් එක අල්ලපුව ඇඳුමේ ෆේස් ෆැබ්‍රික් එක. ඒ කියන්නේ ඇඳුමේ හොඳ රෙදි කොටස තමයි මේ තියෙන්නේ. ඒ වගේම හොඳ පැත්තට තමයි මම දැන් මේ තියාගෙන ඉන්නේ. ඊළඟට දැන් මම මේ ආකාරයට මෙතන තමයි මගේ සිපර් එකේ ඉන්නේ ලයිනින් කොටසේ. දැන් මම මෙතනින් අඟල් දෙකක වගේ ප්‍රමාණයක් අල්ලගෙන තියෙනවා. වලට පේනවා. එතකොට මම මෙන්න මේක තමයි දැන් මගේ හොඳ කොටස. හොඳ පැත්ත. මම මේ කොටස මේක මත තියා ගන්නවා. කියන්නේ මගේ සිපර් එක මත මම මේ විදිහට තියා ගන්නවා මේක දිගේ. එතකොට දැන් මගේ රෙද්දේ හොඳ පැත්තේ කොටසට මම හොඳ පැති දෙක එකට මුහුණලා හිටින විදිහට මේ කොටස් දෙක තියෙනවා. දැන් කන පිට පැත්ත තමයි දැන් මේ උඩින් තියෙන්නේ. ඊළඟට මම මේ පැත්තේ මේ තියෙන මගේ කන පිට පැත්ත, මේ තියෙන්නේ අපේ මැහුම් වාසිය තියෙන පැත්ත. මම මේ කොටස මේක මත තියා ගන්නවා. තියාගෙන මම පින් එකක් රඳව ගන්නවා. ඒ විදිහට තියාගෙන මම මේකේ මේ කර වටේට අඟල් භාගෙට මසාගෙන එනවා මෙතනට දක්වා. ඊළඟට එතන ඉඳන් මං හරවගෙන මගේ අර සිපර් පුට් එක සයිඩ් සිපර් පුට් එකම දාගෙනම මම මේ අයින දිගේ මසාගෙන එනවා. අඟල් දෙකක් අපි මහලා ඉනේ සිට අඟල් දෙකක් පහළට මහපු තැන දක්වා තමයි මේ කොටසත් මම මසා ගන්නේ. එතකොට අපි මෙතන කර කොන කෙලවර මෙතනින් චුට්ටක් අපට මේ ආකාරයට කපා ගන්න පුළුවන්. ඊළඟට මම කර වටේට කට් මාක්ස් කිහිපයක් දා ගන්නවා. මේ විදිහට මම දැන් හොඳ පැත්තට හරව ගන්නවා. දැන් ඔයාලට පේනවා සිපර් එක මෙන්න මේ ආකාරයට එළියට එනවා. නොපිට පැත්තෙනොත් මේ ආකාරයට සිපර් එකේ මෙතන අපේ
රෙදි කොටස් ඇතුලින් වැහිලා මේ ආකාරයට නීට් එකට එනවා. එතකොට කර මෙතන අපේ ඉන ළඟත් ඔයාලට පේනවා මේ ආකාරයට නීට් එකට අපි ඒ වගේම අනෙක් පැත්ත කොටස සාදා ගමු. දැන් ඔයාලට පේනවා මේ තියෙන මගේ කන පිට පැත්ත. එතකොට මේ පැත්තෙත් අපි කිසිම සීම් එකක් එළියට පේන්නේ නැහැ. දැන් මේ තියෙන්නේ මගේ හොඳ පිට පැත්ත. එතකොට මට මේ ආකාරයට සිපර් එක යොමු කරන්න පුළුවන්. දැන් අපි ඊටු ටික ක්ලෝස් කරන්නේ කොහොමද කියලා බලමු. දැන් අපි මෙතනින් අඟල් දෙකක් විතරයි මසලා තියෙන්නේ. දැන් මේ තියෙන්නේ හොඳ පිට පැත්ත. හොඳ පිට පැත්තට මම මේ ඉදිරිපස හොඳ පිට පැත්ත මේ ආකාරයට තියනවා. එතකොට මෙන්න මේ කොටස මෙතන ෂෝල්ඩර් එක මත තියලා මම මේ පිටිපස ලයිනින් කොටසෙන් මෙහෙම වසාගෙන ෂෝල්ඩර් එක මසා ගන්නවා. මෙතනට වෙනකම් මසාගෙන ඊළඟට මම එහෙමම මගේ ආම් හෝල් එක වටේ මම මසාගෙන එනවා. දැන් ඔයාලට පේනවා මම මේ ඉදිරිපස උරහිස කොටස මේක ඇතුළට ඇතුල් කරගෙන තමයි මම මෙහිම ෂෝල්ඩර් එක මහලා ආම් හෝල් එක වටේ මසාගෙන ආවේ. දැන් මම ආම් හෝල් එක වටේ මේ විදිහට කට් මාක් කිහිපයක් දා ගන්නවා. දාගෙන මම මේ කොටස එළියට අදිනවා. දැන් ඔයාලට පේනවා ෂෝල්ඩර් දෙකත් අපිට හරියට ජොයින්ට් වෙලා තියෙනවා. මේ පැත්තට අපේ සීම් එකක් පේන්නේ නැහැ. අපිට දැන් මේ ආම් හෝල් එක වටේ අවුට්ලයින් එකක් මසාගෙන යන්නයි තියෙන්නේ. ඒ ආකාරයටම දැන් අපි මේ පැත්තේ පිටුපස කොටස මතට වගේ ඉදිරිපස කොටස මේ විදිහට තියාගනිමින් මේ කොටසින් මම ලයිනින් කොටසින් මේක වසා ගන්නවා. වසාගෙන මෙතන ෂෝල්ඩර් එක මහගෙන ආම් හෝල් එක වටේ මසාගෙන යනවා. දැන් ඔයාලට පේනවා ඉදිරිපසත් මේ ආකාරයට මසාගෙන අවසానයි. පිටුපසත් දැන් මේ ආකාරයට මසලා අවසానයි. දැන් ඇතුල් පැත්තේ අපිට බලන්න කිසිම තැනකවත් අපිට සීම් එකක් පේන්න ලැබෙන්නේ නැහැ. ඊළඟට මට තියෙන්නේ දැන් සයිඩ් සීම් දෙක මසන්න. සයිඩ් සීම් මසද්දිත් අපි මෙන්න මේ ආකාරයට තමයි කරන්නේ. ඒකත් හොඳින් බලා ගන්න. එතකොට මම මේක දැන් මේ හොඳ පිට පැත්ත මේ විදිහට මම කන පිට හරවගෙන මගේ පිටුපස කොටසේ ලයිනින් එක අරගෙන මම ඉදිරිපස කොටස මේ විදිහට තියාගෙන ලයිනින් කොටසේ මේ විදිහට වසා ගන්නවා. වසලා අඟල් භාගෙට සයිඩ් සීම් එක මසාගෙන යනවා. මේ විදිහට මස්සලා මම මේ කොටස මේ විදිහට හරවලා ගන්නවා අනෙක් පැත්තට. දැන් ඔයාලට පේනවා කන පිට පැත්ත මේ විදිහට තියෙනවා. ඒකෙත් අපේ දැන් සීම් එකක් පේන්නේ නැහැ. හොඳ පිට පැත්තත් මේ ආකාරයට තියෙනවා. අපි දැන් පිටුපස මෙතන පහළ කොටස ක්ලෝස් කරගන්නයි යන්නේ. දැන් මෙතන අපි සිපර් එක දක්වා මසාගත්තු කොටස දක්වා මම පොඩි කට් මාක් එකක් දා ගන්නවා මේ ආකාරයට. ඊළඟට අපි මේ පැත්තෙනුත් කට් මාක් එකක් දා ගන්නවා. ඊළඟට අපි මෙතන කට් මාක් දෙක ළඟ ඉඳලා පහළට මසාගෙන යනවා. ඇතුළේ ලයිනින් කොටසත් මසා ගන්නවා. එතකොට අපිට පිටිපස්ස මැසුවාම මේ ආකාරයට තමයි දිස් වෙන්නේ. ඔයාලා මෙතන හොඳින් ඇදලා අයන් කරාම ලස්සනට නීට් එකට හිටිනවා. ඇතුල් පැත්තෙනුත් මේ ආකාරයට තමයි අපේ සීම් එක පේන්නේ. ඊළඟට මේ ආකාරයට කන පිට පැත්ත හරවලා මෙන්න මේ කන පිට තියෙන අපේ ලයිනින් එකට පොප්ලින් ලයිනින් කොටසට මෙන්න මේ විදිහට සයිඩ් දෙකෙන් ඉදිරිපස කොටස තියලා මේ ආකාරයට සයිඩ් දෙකෙන් අපි මූට්ටු කරගන්න. ඊළඟට අපි හොඳ පිට පැත්ත අපේ ෆේස් ෆැබ්‍රික් එකේ හොඳ පිට පැත්තට මේ ආකාරයට සාය හරවලා අරගෙන අපේ සාය කොටස ඉදිරිපස සාය කොටස මේ මත තියලා එකට ඇටච් කරගන්නවා සයිඩ් සීම් වලින්. අපි මේ පැත්තේ කොටසත් අරගෙන මේ සයිඩ් සීම් එකට ඇටච් කරගන්නවා. ඊළඟට දැන් ඔයාලට පේනවා දැන් සායවල් කොටස් දෙකත් මම මේ ආකාරයට වලල්ලක් වගේ සාදාගෙන තියෙන්නේ. මේ තියෙන අපේ ලයිනින් එකේ සාය කොටස, මේ තියෙන අපේ ෆේස් ෆැබ්‍රික් එක තුල වලල්ල වගේ අපි හදාගත්තු සාය කොටස. දැන් අපි මේක හරියට එක මත එක ඇතුළට දා ගන්නවා. දැන් ඔයාලට පේනවා මේ තියෙන්නේ උඩ කොටස, මේ තියෙන්නේ අපේ ඇතුළ කන පිට පැත්ත. මේ තියෙන්නේ අපේ සාය ඉදිරිපස ලයිනින් කොටස සහ ෆේස් ෆැබ්‍රික් කොටස් දෙක. එතකොට මම මේකේ හරි මැද මගේ ඇඳුමේ හරි මැදට තියලා මම මේ විදිහට පින් කරගන්න ඕන. අපි දැන් මේක මේ ආකාරයට හරව ගමු. මෙන්න මේ ආකාරයට මම සියලුම කොටස් ඉන වටේට තියාගෙන ඇඟ කොටස සහ සාය කොටස ඉන වටේ මේ ආකාරයට තියාගෙන මම පින්ස් ගහගත්තා.
දැන් ඔයාලට පේනවා පිටුපස්ස කොටසේ දැන් තියෙන්නේ අපේ ඇතුළට මහලා. මම මෙතනදී මේ සියලු මෙතන කොටස් ඔක්කොම කියන අපේ ඇඟ කොටස සහ සාය කොටස කට් මාක් එකක් දාලා මෙතන එළියට ඔක්කොම ටික ඉහළට ගන්නවා. මෙතන සිපර් එකේ ඉඳන් අඟල් දෙකක් මහපු තැන ඉඳන් ඇතුල් පැත්තට තියෙද්දි මෙන්න මේ කොටස් ටික මම එළිය පැත්තට ගන්නවා. ඒ කොටස් හතරම එකට මේ විදිහට තියාගෙන මම මෙතනින් පින් එකක් රඳව ගන්නවා. අපි එතන ඉඳන් තමයි පටේටි ළඟට මහගෙන යන්නේ. අපේ ඉනේ සීම් එක අපි එළියට පේන විදිහට තමයි තියෙන්නේ. එතකොට මම මෙන්න මේ ආකාරයට මේ කොටස් දෙක එළියට අරගෙන වටේට මේ විදිහට ඕලොක් කරගත්තා. පේන්නේ නැති වෙන විදිහටත් සාය කොටස අල්ලන්න පුළුවන්. එහෙම ඇල්ලුවොත් අපිට මේ ආකාරයට ලස්සනට මේ ඉන එන්නේ නැහැ. එහෙම වෙද්දී එතකොට අපිට පොඩ්ඩක් මෙන්න මේ රැල්ල මේ අතට ඉහළට එස වෙන ගතියක් තියෙනවා. ඒ නිසා මේක ෆ්ලැට් කරගන්න අවශ්‍ය නිසා තමයි අපි මේ ආකාරයට කරගන්නේ. ලයිනින් කොටසේ පාටිය මසා ගන්නවා. ඊළඟට අපි මේ සාය කොටසෙත් මේ පටිය අල්ලා ගන්නවා. ඊළඟට අපි මේ සාය මේ මුට්ටුව ළඟට අපි මේ පටියේ මුට්ටුව තියා ගන්නවා. තියාගන්නේ මම මේ ආකාරයට පින් එකක් රඳව ගන්නවා. සාය අනෙක් කෙළවරට මේ සීම් එක මම මේ විදියට තියා ගන්නවා. මේ කොටස් දුරින් දුරින් පින්ස් කීපයක් ගහගෙන මේ සාය කොටසේ ඉතින් මේ කොටස් ටික අපි පින් කර ගන්නවා. සාය හොඳ පිට පැත්තට මේ පටිය තියාගෙන දැන් අඟල් භාගෙට මසාගෙන එනවා. වටේට ඕලොක් කර ගන්නවා. මේ කොටස උඩ පැත්තට හරවලා අපි මේ නිල් පාට කොටස මත අයිනෙන්ම මසාගෙන යනවා. එතකොට අපේ පහළ සාය කොටස මේ ආකාරයට තමයි දිස්සෙන්නේ. මේ විදිහට අපි ඉන්නට බෙල්ට් එක මේ විදිහට අපි හරිය දෙපැත්තෙන් ඉතින් අපි ටැග් කර ගන්නවා. මේ විදිහට ගත්ත පටියත් මම මෙතනින් මසාගෙන යනවා අනෙක් පැත්තට හරව ගන්න පුළුවන් විදියට. නිල් එක මත රතු එක තියාගන්නමින් මම මසා ගන්නවා. මේ කොටස අනෙක් පැත්තට හරව ගන්නවා. මේ ආකාර මැද පටිය තියාගන්නමින් මේ පැත්තෙන් අපි හෑන්ඩ් නීඩල් එකකින් මසා ගන්නවා. එහෙමත් මෙන්න මේ ආකාරයට අපි සාදාගත්ත බෝ එක අපිට මෙතන පුළුවන් ඕලොක් කරගන්න නැත්නම් අපිට ඕලොක් ඇතුළට නවලා අතේ මහ ගන්න. මේ විදිහට මේ බෙල්ට් එක මත තියාගන්නමින් මේ විදිහට හරි මැදින් මේක තියලා මසා ගන්නවා. අපි බලමු මේක ඇඳාම කොහොමද තියෙන්නේ කියලා. මම හිතනවා ඔයාලා සියලු දෙනාටම ලොකු අවබෝධයක් අද මේ ලෙසන් එක තුලින් ලැබෙන්න ඇති කියලා. ඉතින් වටිනා දැනුමක් තමයි අද ඔයාලට මම දුන්නේ. ඉතින් අද ඉඳලා මම හිතන්නේ ඔයාලට කිසිම කරදරයකින් තොරව ඔයාලගේ කුඩා දියණියන් සඳහා ඇඳුම් මසා ගන්න පුළුවන් වෙයි කියලා. ඉතින් මෙන්න මේ ලයිනින් ගවුම් අපිට විවිධ ආකාරයෙන් කරගන්න පුළුවන්. මේ එක් ක්‍රමයක් තමයි අද මම ඔයාලට කියලා දුන්නේ. මම ඔයාලට ඉදිරියේදී ලෙසන් එකක් තුලින් විවිධ මෝස්තර කොහොමද මේ ලයිනින් කරගන්න විදිය එක එක මෝස්තර පියවරෙන් පියවරට ලබා දෙනවා. ඒ වගේම තමයි ඔබ මනාලියාගේ ඇඳුම් අසන කෙනෙක් නම් ඔයාලට ෆ්ලවර් ගර්ල්ස්ලගේ ඇඳුම් අහන්න අවස්ථාව ලැබෙනවා. අන්න ඒ අවස්ථාවට ඔයාලා කොහොමද මුහුණ දෙන්නේ? ෆ්ලවර් ගර්ල් කෙනෙක්ගේ කොහොමද ඇඳුමක් මසන්නේ? මෙන්න මේ සියලු දේ ඔයාලට මේ ඉදිරි කුඩා ළමුන්ගේ ඇඳුම් අසද්දි මම ඔයාලට පියවරෙන් පියවරට කියලා දෙනවා. ඉතින් අද සම්බන්ධ වුණ අලුත් අය ඇති. ඉතින් ඔයාලට මේ ලෙසන් එකකින් ලොකු දැනුමක් ලැබෙන්න ඇති කියලා මම විශ්වාස කරනවා. ඉතින් මගේ පෙර වීඩියෝස් බලන්න ඔයාලට ලොකු දැනුමක් මේ තුලින් ලබා ගන්න පුළුවන්. ඉතින් සුදර්ශනී සවින් ඇකඩමි YouTube channel එක තුලින් දෙන මේ වටිනා දැනුමේ ඔයාලට යම්කිසි ප්‍රයෝජනයක් තියෙනවා නම් ඔයාලට පුළුවන් දිගටම සුදර්ශනී සවින් ඇකඩමි YouTube channel එක subscribe කරමින් දිගටම මාත් එක්ක එකතු වෙන්න. ඉතින් මේ වගේම වටිනා ලෙසන් එකක් අරගෙන ඊළඟ ලෙසන් එකේ නැවත හමු වෙනකම් අදට මම නවතිනවා. ඔයාලා සියලු දෙනාටම සුබ දවසක්.